අයිබන්ල හැමෝටම ඔන්න අපි ආරම්භ කරන්න හදන්නේ මේ මාසේ අපේ දෙවෙනි සතියේ පේපර් ක්ලාස් එක බලාපොරොත්තු වෙනවා. අද අපේ ප්‍රශ්න පත්‍ර අංක 26 ගැන සාකච්ඡා කරන්න. මම හිතනවා අපේ කට්ටිය මේ වේදි වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා. හොඳයි, අද පැමිණීමේ යම් කිසි අඩුවක් තියෙනවා වගේ. හරි, කමක් නැහැ, වෙලාව හරි. අපි එන්න වැඩ ආරම්භ කරමු. අද දවසේ ප්‍රශ්න 6 සාකච්ඡා කරන්න. හොඳයි, අපි අද දවසේ පළවෙනි ගැටලුව අපේ වර්ගඵල පරිමිතිය කොටස යටතේ හොඳයි, ප්‍රශ්න අංක 1 මෙන්න මෙහෙම කියනවා. නිම කිරීමට අපේක්ෂිත පාලමක ආධාරකයේ හරස් කඩක් ඔන්න දීලා තියෙන රූපේ තියෙනවලු. එහි පරිමිතිය ගණනය කරන්න. හරි, මේකේ පොඩි අර්බුදයක් තිබ්බා. ඒකක තියෙන සෙන්ටිමීටර වලින්, අවසාන ඒකකයේ තියෙන මීටර වලින්. ගැටලුවක් කරගන්න එපා. අපි සෙන්ටිමීටර වලින්ම ගාන හදාගෙන යමුකෝ. මම හිතන්නේ ඔක්කොම අල්ල සෙන්ටිමීටර වලින් හදලා ඇත්තේ. අපිට දීලා තියෙනවා මේ කියන පාලමේ පළල ඇවිල්ලා සෙන්ටිමීටර 8යි කියන. එහෙමනම් මේ දිග 1 නම් මෙතන ඉඳලා මෙතනට දිග 7ක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් වෙන විදිහකින් කිව්වොත් මේ ඇවිල්ලා මේ කියන අර්ධ වෘත්තයේ අරය සෙන්ටිමීටර 7යි. ඒ කියන්නේ විස්කම්භය ඇවිත් සෙන්ටිමීටර 14යි කියන එක. ඒකමනේ මෙතනත් එතකොට. අපි කට්ටිය ඒක ගැන වැඩි හිතුවේ නැද්ද දන්නේ නැහැ. විස්කම්භය වෙන්නේ 14යි සෙන්ටිමීටර. අපේ ප්‍රශ්නේ තමයි දීලා තියෙන රූපේ පරිමිතිය ගණනය කරන එක රෝමාංක 1. එහෙමනම් අපි දැනගන්න ඕනේ ළමයි මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග. කවුරු හරි කෙනෙක් මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග හොයාගත්තා. එහෙම හොයපු කෙනෙක් නෑ වගේ මට හිතෙනවා. තේම මොකද තාත්තේ? මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග කොච්චරක් වේවිද? මේ දිග නම් 3යි. මේ දිග 14යි. මේ දිග 3යි. මේ දිග 14යි. මේ දිග 3යි. ඔව්, ගොඩසිංහල කියනවා හරි, හිරන්නේ කියනවා හරි. 37ක් එන්න ඕනේලු. හොඳයි. තේමත් කියනවා සෙන්ටිමීටර 37ක් එන්න ඕනේ කියලා. ඔව්, සයිවරු සෙන්ටිමීටර 37ක්. එහෙනම් අපිට රෝමාංක 1ට යන්න පුළුවන්. එහෙනම් 8 ගොඩවල් 2යි 37 ගොඩවල් 1යි මේ දිග 3යි මේ දිග 3යි මේ දිග 3යි. තුනේ කෑලි 3ක් තියෙනවා. ඊට අමතරව අපිට දැන් ඡාප දිග හොයාගන්නත් වෙනව නේද? ඡාප කොටස් දෙකක් තියෙනවා. අරේ සෙන්ටිමීටර 7යිනේ. එහෙනම් මුලින්ම අපි ඡාප දිගත් හොයාගෙන හිටියොත් අපි දන්නා වෘත්තයක විස්කම්භය දීලා තින්නේ අර්ධ වෘත්ත විස්කම්භය. එහෙනම් 5d යොදා ගන්න පුළුවන්. ඕන නම් 2πr ගන්නත් පුළුවන්. හැබැයි මේක වෘත්ත භාගයක්. ඒ නිසා දෙකෙන් එකෙන් ගුණ කරන්න. හැබැයි ඒ වගේ කොටස් දෙකක් තියෙනවා. අපි ඉස්සෙල් එක කැලක් හොයාගෙන ඉමුකෝ. විස්කම්භය 14යි. එහෙනම් 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි. එහෙනම් ඡාප දිග එක කැලක් 22යි. හැබැයි මෙතන කෑලි දෙකක්. එහෙනම් 22 කෑලි දෙකක් තියෙනවා. එහෙනම් සම්පූර්ණ පරිමිතිය ඇවිල්ලා අපිට AV ළමයි 44යි 9යි කියන්නේ 53යි 60යි 90යි 106ක් කියලා. ඔව්, ශෂ්මිත කියනවා 106යි සෙන්ටිමීටර කියලා. හොඳයි, දුල්මිනි එකඟද? 106ක් කියලා එන්න ඕන. ගුලසිංහලත් කියනවා 106ක් කියලා. ඔව්, යුතර කියන්නේ 106යි. හොඳයි, 106ක් තමයි එන්න ඕන. හොඳයි, සතරදායකයි. ඒක එහෙම තමයි. වාශි හරිද වැඩි? 106ක් එන්න ඕන. සෙන්ටිමීටර වෙන්න ඕනේ. අපිට දීලා තියෙන දුල්මිනි සෙන්ටිමීටර වලින් හින්දා අපි ඒක සෙන්ටිමීටර වලින්ම හොයමු.
වෙනස් කරේ නැති හින්දා අපි ඒක හිමම ගමු. හරි. ඇත්තටම මේක මීටර වෙන්න ඕනි. නමුත් ඉතින් ගැටලුව සෙන්ටිමීටර වලින්ම තියෙන හින්දා අපි ඒක සෙන්ටිමීටර වලින්ම ගමු. ඔක්කොම තියෙන සෙන්ටිමීටර වලින් මාක් කරලානේ. ඔව්. එතනදී අපි ඒක වෙනස් කරගමු. රෝමාංක 2 එහෙමනම් එම පාලමේ ආධාරකේ හරස්කඩ පෘෂ්ඨ වර්ගඵලය ගණනය කරන්නලු. ඉතින් මේක ඇතුලේ හරස්කඩ පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මෙන්න මේ කොටසනේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය හොයන්නලු. ඉතින් අපි කොහොමද ඒ කෑල්ලේ වර්ගඵලය හොයාගන්නේ? මුලින්ම අපි සම්පූර්ණ කොටුවේ වර්ගඵලය හොයමු. එහෙමනම් සම්පූර්ණ කොටුවේ වර්ගඵලය කියන්නේ දිග ගුණ කිරීම පළල දිග 37යි පළල 8යි. එහෙනම් 37 8ෙන් ගුණ කරාම අපිට එනවලු 56යි 5ක් ඉතුරුයි 24යි 5යි 29යි. වර්ග සෙන්ටිමීටර 296ක් කියලා. හොඳයි. ඊට පස්සේ අපි බලමු අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය. අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලය. ඉතින් ළමයි අර්ධ වෘත්ත දෙකක් එකතු වුණොත් හැදෙන්නේ සම්පූර්ණ වෘත්තයක්නේ. ඉතින් සම්පූර්ණ වෘත්තක වර්ගඵලය කියන්නේ 5r වර්ග. නම් 5 කියන්නේ 7න් 22යි. අරය ඇවිල්ලා 7යි. 7ට 1යි 7ට 1යි කැපිලා යනවා. ඒ අනුව එනවා අපිට වර්ග සෙන්ටිමීටර 154. හරිද? එහෙමනම් අපේ කට්ටිය හරස්කඩේ වර්ගඵලය වෙන්නේ කොච්චරද? කොහොමද අපි හරස්කඩ වර්ගඵලය හොයාගන්නේ? ඉතින් මුළු රූපේ වර්ගඵලය හෙව්වනේ. ඒකෙන් අර කොටස මොකද කරන්නේ? අඩු කරලා දාමු. 154ක් අඩු කරලා දාමු. එහෙනම් ඉතින් ළමයි අඩු කරොත් 2යි 4යි 1යි. හොඳයි. සදීශ කියන කතාව හරි. හරස්කඩ ඇවිල්ලා ඔව් යුතාර කිව්ව උත්තරේ හරි. වර්ග සෙන්ටිමීටර 142ක් එන්න ඕනේ. වර්ග සෙන්ටිමීටර 142ක් එන්න ඕන. සම්පූර්ණ කොටුවේම වර්ගඵලයේ හෙව්ව දෙව්ෂාත් ඒකෙන් අඩු කරා අර්ධ වෘත්ත දෙක. මොකෝ කියන්නේ? අර්බුදයක් තියේද? නැහනේ. ඒකත් හරි. ඊට පස්සේ ඉතින් අපෙන් අහනවා මෙන්න මෙහෙම කතාවක්. එම ආධාරකයක් මීටර 3ක්. ළමයි මීටර 3ක් කියන්නේ වෙන යම් විදියකින් කිව්වොත් දැන් මේ ගානේ හැටියට සෙන්ටිමීටර වලින්මනේ තියෙන්නේ. එහෙනම් සෙන්ටිමීටර 300ක් දිගයි නම් එය සෑදීමට අවශ්‍ය වන කොන්ක්‍රීට් පරිමාව. ඉතින් ළමයි අපි දන්නවා පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන දිග. දැන් අපි හරස්කඩ වර්ගඵලය දන්නවනේ 142යි කියලා. ඒ ඔස්සේ දිග 3 නෙවෙයි සෙන්ටිමීටර වලින් හිතන්න ඕනේ. මොකද මේක තියෙන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් 300යි. මීටර වලට සෙන්ටිමීටර වලට හැරෙවුවොත් 300යි. එහෙනම් මේක ගුණ කරොත් අපිට එනවා ඝන සෙන්ටිමීටර 42600ක් කියලා. ඔන්න පිළිතුර. හරිද වැඩි? ඔන්න පිළිතුර. අර්බුදයක් තියද බලන්නකෝ. නෑනේ. තේම මොකෝ තත්ත්වය. හරිද වැඩි? ලකුණු බෙදා දීම මේ විදියට මේ කොටස් දෙක හොයලා පරිමිතිය හොයනකොට ලකුණු 3යි. මේ කොටස් දෙක හොයලා වර්ගඵලය හොයනකොට ලකුණු 4යි. පරිමාව හොයනකොට තවත් ලකුණු 3යි. මොකද බලන්නකෝ තත්ත්වය. ඔව් මතක තියාගන්න පරිමාව හොයද්දී දුල්මිනි දිග කියන වචනේ එහෙම නැත්නම් උස කියන වචනේ එහෙම නැත්නම් ඝනකම කියන වචනේ එහෙම නැත්නම් ගැඹුර කියන වචනේ ඔක්කොගෙම අදහස් කරන්නේ එකම දෙයක්. ඔක්කොගෙම අදහස් කරන්නේ එකම දෙයක්. අයිනි සතුටුදායකයි. ගොඩක් කට්ටියට වෙච්ච වැරද්දක් තමයි
මං හිතන්නේ සෙන්ටිමීටර් මීටර් කරගත්ත නැති එක වෙන්නේ නැති. මීටර සෙන්ටිමීටර් කරගත්තේ නැති එක. හරි. කමක් නැහැ. ඔක්කොම අල්ල කවුරු හරි කෙනෙක් මේක මීටර වලින්ම ගත්තනම් එයාගේ පිළිතුර එන්න ඕනේ 426යි ඝන මීටර කියලා. කමක් නැහැ. කවුරු හරි කෙනෙක් මුළු ඒකක ඔක්කොම මීටර වලින් හරවගෙන හැදුවා නම් කමක් නැහැ. මම එහෙම කිව්වේ නැති හින්දා මම ඕගලන්ට සෙන්ටිමීටර වලින්ම ඒකකේ හදලා පෙන්නනවා. ඇත්තරම මීටර තමයි එන්නේ. හරි. මම නැවත කිව්වොත් පරිමාව හොයද්දී හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිගනේ. නමුත් ළමයි ඇත්තටම දිග කියන වචනයෙන් ඇත්තටම අදහස් කරන්න පුළුවන් සමහරක් වෙලාවට උස. සමහරක් වෙලාවට ගැඹුර. සමහරක් වෙලාවට ඝනකම. පරිමාව හොයද්දී මේ වචන තුනම එන්න පුළුවන්. එක්ක දිග, එක්ක උස, එක්ක ගැඹුර, එක්ක ඝනකම. සෑම විටම පරිමාව හොයද්දී හරස්කඩ වර්ගඵලයේ එක්ක දිගෙන්, එක්ක උසෙන්, එක්ක ගැඹුරෙන්, එක්ක ඝනකමෙන් ගුණ කරන්න බලමු. හිතන්නකෝ මෙහෙම අපි පෑනක් අල්ලගෙන ඉන්නවා නම් මෙහෙම දික් අතට, මෙහෙම කෙලින් අතර අල්ලන් ඉන්නවා නම් අපි මේ පෑනට උසක් තියනවා කියලා කියනවා. මේකට අපි කියනවා උසක් කියලා. හැබැයි ওই පෑනම අපි මේ පැත්තට මෙහෙම අල්ලන් හිටියොත් මේකට අපි කියනවා මොකක් කියලාද? දිගක් කියලා. ඒකට අපි දිගක් කියනවා. හැබැයි එකම මිනුම තියෙන විදිය මත තමයි ඒක තීරණය වෙන්නේ. හිතන්නකෝ දැන් අපි pool එකක් swimming pool එකක් හිතන්නකෝ. pool එකක් ගාවට ගිහිල්ලා අපි කියන්නේ නැහැ නේ අම්මෝ pool එකේ උස කියලා. මම මේ කතාව මීට කලින් කියලා තියෙනවා. pool එකේ උස කියලා කියන්නේ නැහැ. එතකොට අපි කියන්නේ pool එකේ ගැඹුර කියලා. ළිඳක් ගාවට ගිහිල්ලා ළිඳේ උස කියන්නේ නැහැ නේ. අපි එතනට භාවිතා කරන වචනේ උස වෙනුවට ගැඹුර කියන වචනේ. හරිද? ඒ වගේ හිතන්නකෝ කාසියක් ඇවිල්ලා කාසියකට උසක් තියෙනවා. කාසියකට උසක් තියෙනවා. හැබැයි මේ වචනේ අපි උස කියලා කියන්නේවත් දිග කියලා කියන්නේවත් ගැඹුර කියලා කියන්නේවත් නැහැ. ඒකට අපි කියන්නේ මොකක් කියලාද? ඝනකමක් කියලා. ඒකට අපි කියන්නේ ඝනකමක් කියලා. හරිද? අන්න ඒක පොඩ්ඩක් 100ට ගන්න. ඒක පොඩ්ඩක් 100ට ගන්න. හරිද? හොඳයි. හොඳයි. එහෙම ඒකේ වැරද්දක් තියෙනවා. කොහොමද දන්නේ නැහැ? නෑ එහෙම ගන්න බෑ. මේකෙදී තේම දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස නෙවෙයි. ඒක වැරදි. හරස්කඩ වර්ගඵලය. තේම ඒක වැරදි. ඒ අර දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස කියලා ගන්නේ ඝනකයක හෝ ඝනකාභයකදී විතරයි. එතනින් එහාට තියෙන සියලුම ඝන වස්තු වල එහෙම මතක තියාගන්න එපා. අපි 7 පන්තියේදී 8 පන්තියේදී තමයි ඒ වගේ වැඩ කරන්නේ. මේක ඇවිල්ලා ඝනකයක්වත් ඝනකාභයක්වත් නෙවෙයි තේම. ඒ නිසා අපිට දිග ගුණ කිරීම, පළල ගුණ කිරීම උස කියලා ගන්න බෑ. ඒක වැරදි. මතක තියාගන්න අපි 9 පන්තියේදී කතා කරන ඕනෑම ඝන වස්තුවක් ඒකාකාර හරස්කඩක් තිබ්බොත් පරිමාව හොයන්නේ හරස්කඩක වර්ගඵලය ඒ ඔස්සේ තියෙන දිගෙන් හෝ ඒක සමහරක් විට උස වෙන්න පුළුවන්, සමහරක් විට ගැඹුර වෙන්න පුළුවන්, සමහරක් විට ඝනකම වෙන්නත් පුළුවන්. ඒකෙන් ගුණ කරන්නයි ඕ. මේ හැර වෙනත් පිළිතුරු තියෙන්න බෑ. හරිද? හරස්කඩක් කියන්නේ මොකක්ද ඇත්තට? හරි. මම ඒකත් පැහැදිලි කරන්නම්කෝ. හරස්කඩක් කියන්නේ ළමයි මෙන්න මෙහිමයි. අපි යම්කිසි ඝන වස්තුවකට ඒකාකාර හරස්කඩක්. ඒකාකාරයි කියන්නේ එකම වගේ හරස්කඩක් තියෙනවා කියලා අදහස් කරන්නේ මෙන්න මෙහිමයි. හරි. දැන් හිතන්නකෝ ඕගොල්ලෝ හිතන්නකෝ ඝනකයක් ගැන පොඩ්ඩක් කල්පනා කරන්නකෝ ඝනකයක් ගැන. ඔය කියන ඝනකයට ඒකාකාර හරස්කඩක් තියෙනවා. ඔය කියන ඝනකයට ඒකාකාර හරස්කඩක් තියෙනවා. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? ඒකාකාර හරස්කඩක් කියන්නේ එකම වගේ හරස්කඩක් තියෙනවා. පැත්තෙන් බැලුවාම එකම වගේ මුහුණක් තියෙනවා. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ හිතන්නකෝ ඝනක හැඩති චීස් කෑල්ලක් තියෙනවා කියලා. ඔයගොල්ලෝ පොඩ්ඩක් කල්පනා කරන්න ඔක්කොමලට දැන් ඒක මතක් වෙනවනේ. හිතන්න චීස් කෑල්ලක් තියෙනවා. ඒ චීස් කෑල්ල ඇවිල්ලා ඝනක හැඩති නිකන් දාදු කැටයක් වගේ චීස් කෑල්ල. මවා ගන්න ඔළුවේ. ඕගලන්ට කියනවා ඔය කියන චීස් කෑල්ල එක සමාන
මුහුණතක් එන විදියට එක සමාන හැඩයක් එන විදියට පෙති වලට කපන්න කියන. ඔය කියන ඝනක හැඩද චීස් කෑල්ල එක සමාන මුහුණක් ලැබෙන පරිදි පෙති වලට කපන්න කියලා. ඔයගලන්ට කපන්න පුළුවන්ද බැරිද? ඕගලන්ට ඔය කියන චීස් කුට්ටිය කපන්න පුළුවන්ද බැරිද? හිතන්නකෝ ඝනක හැඩද චීස් කුට්ටිය. කපන්න පුළුවන්ද බැරිද? එක සමාන හැඩයක් ඇති පෙති වලට කපන්න පුළුවන්ද බැරිද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? අපිට උක එක සමාන මුහුණක් වෙන විදියට කපන්න බැරිද? පුළුවන්නේ. එහෙමනම් ඒ කපන එක මුහුණක් ගත්තොත් කවර ආකාරයේ හැඩයක්ද තියෙන්නේ? ඒ එක මුහුණක හැඩේ කවර ආකාරයි? ඒ එක මුහුණක හැඩේ කවර ආකාරයි? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? සමචතුරස්‍රාකාරයි. අන්න ඒක තමයි ළමයි අපි හරස් කඩක් කියලා කියන්නේ. එතකොට අපි කියනවා එයාට ඒකාකාර හරස් කඩක් සහිතයි කියලා. එයාට ඒකාකාර හරස් කඩක් සහිත. මෙන්න තියෙනවා හරස් කඩ. මෙයාට ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුවක්. ඝන කාබයක් හිතන්න. ඒකටත් තියෙනවා. ඒක ඒකාකාර හරස් කඩක් වෙන්නේ සමචතුරස්‍රයක් නෙවෙයි ළමයි. හිතන්නකෝ ඕගොල්ලෝ මොකක්ද ඝන කාබයක් ගැන පොඩ්ඩක්. ඒක ඒකාකාර හරස් කඩක් ගොඩක් විට සමචතුරස්‍රාකාර වෙන්නේ වෙන්න බැරි කමක් නැහැ. පුළුවන්. මේකේ ගොඩක් විට ඒකාකාර හරස් කඩක් වෙන්නේ කොයි ආකාරයේ හැඩයක්ද? ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්. ඒකේ ඒකාකාර හරස් කඩක් ඇවිල්ලා ඍජු කෝණාශ්‍රාකාර හැඩයක්. මේදී එතකොට හිතන්නකෝ ඝන කාබ හැඩේ චීස් කෑල්ලක් තියෙනවා. ඒකත් මේ වගේ සමාන පෙතිවලට ඍජු කෝණාශ්‍රාකාර සමාන පෙතිවලට කපාගෙන යන්න පුළුවන්. අන්න අපි කියනවා එයාටත් ඉතින් ඒකාකාර හරස් කඩක් තියෙනවා කියලා. එකම වගේ මුහුණක්. එක සමාන හැඩයෙන් කපන්න පුළුවන් වෙනවා. හිතන්නකෝ ඕගොල්ලෝ කේතුවක් ගැන. ඕගොල්ලෝ දැකලා ඇතිනේ කේතුව කියන ඝන වස්තුව. අයිස්ක්‍රීම් කෝන් එක හිතන්නකෝ. මේ කියන කේතුවේ යට අඩිය වෘත්තාකාරයි. අපිට පුළුවන් ද ළමයි ඔය කියන කේතුවේ ඒකාකාර හරස් කඩක් ගැන හිතන්න. හිතන්නකෝ කේතු ආකාරයේ චීස් කෑල්ලක් තියෙනවා. ඕක අපිට එක සමාන හැඩයක් සහිත පෙතිවලට කපන්න පුළුවන්ද බැරි? ඒක කපන්න බෑ. ඉතින් අපේ දුල්මිනි කල්පනා කරනවා ඇයි කපන්න බැරි? අපිට මෙහෙම කපාගෙන යන්න පුළුවන් මේ පැත්තට. මෙන්න මෙහෙම කපාගෙන යන්න පුළුවන්. මෙන්න මේ අතර චීස් කෑල්ල කපාගෙන යන්න පුළුවන් කියලා. මොකද හිතන්නේ? එක සමාන හැඩයක් එනවා. දැන් ඉතින් කට්ටිය කියනවා ඔවුනේ ඉතින් වෘත්තාකාර හැඩයට කපන්න පුළුවන් යට අඩිය කැපුවොත් මෙහෙම වෘත්තයක්. ඊළඟ එකත් වෘත්තයක්. ඊළඟ එකත් වෘත්තයක්. ඊළඟ එකත් වෘත්තයක්. මොකද ඔයගොල්ලෝ කියන්නේ? නෑ. එතකොට මොකද වෙන්නේ? එන්න ක්‍රමානුකූලව උඩට කපාගෙන මුදුනට යනකොට එන්න මොකද වෙන්නේ? වෘත්තාකාර හැඩේ දැන් මවා ගන්න ඕනේ. චීස් කෑල්ල මවා ගන්න ඕනේ. කේතු ආකාරයේ චීස් කෑල්ල මවා ගන්න ඕනේ. මම මේ චීස් කෑල්ලක් දැම්මේ කට්ටිය ඔක්කොම මල්ලාට අන්නට එතකොට පැහැදිලි රූපයක් ටක් ගාලා නැවෙන හින්දා. හැබැයි දැන් ඕක කොහොම කපාගෙන ගියාට එක සමාන වෙන්නේ නැහැ. යටම අඩිය ටිකක් ලොකුයි. ඊට වඩා පොඩි ඊට උඩින් ගන්න එක. ඊටත් වඩා පොඩි ඊටත් උඩින් ගන්න එක. එතකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ ඒකාකාර හරස් කඩක් නැහැ. මේකට ඒකාකාර හරස් කඩක් නැහැ. හැබැයි මුලින් කිව්ව ඝන වස්තු දෙකේ ඒකාකාර හරස් කඩක් තිබ්බා. හරි. එතකොට ඉතින් මේක දුල්මිනි කියන අපි කපමුකෝ මෙහෙම කියලා. එතකොට මොකද කියන්නේ? ඒත් හරියන්නේ නැහැ. මේ විදිහට සමානව කපාගෙන යන්න පුළුවන්. මෙන්න මෙහෙම දික් අතර කපාගෙන කියොත් ඒකාකාර හරස් කඩක් එනවද? මේ කෑලි සියල්ලම එකම සයිස් එකට එනවද? ඒකත් බෑනේ. ඒකාකාර හරස් කඩක් එන විදිහට මෙහෙම දික් අතර කපාගෙන යන්න පුළුවන්. බෑ. හොඳට බලන්න. ඒ සයිසස් එකිනෙකට ප්‍රමාණයන් එකිනෙකට වෙනස් වෙනවා. එහෙනම් ඒකටත් ඒකාකාර හරස් කඩක් නැහැ. ඒකාකාර හරස් කඩක් කියන්නේ ඔන්න ඕනෑම ඒකාකාර හරස් කඩක් සහිත ඝන වස්තුවක පරිමාව හොයන සූත්‍රය තමයි ඔය දැන් මම පැහැදිලි කරපු හරස් කඩ වර්ගඵලය ගුණ කිරීම ඒ ඔස්සේ තියෙන දිග කියලා මම කිව්වේ. නැවතත් හැබැයි මම කියනවා එකම සයිස් එකට කපන්න පුළුවන්. අන්න ඒක තමයි. බෑ. එහෙම බෑ. ඒක නෙවෙයි දුල්මිනි අදහස. ඒකාකාර හරස් කඩක් කියන්නේ අපි එක් පසක ඉඳලා කපාගෙන පෙති වලට වෙන් කරගෙන ගියොත් ඒ සෑම පෙත්තක්ම
ප්‍රමාණයෙන් හැඩයෙන් එකිනෙකට සමාන වෙන්න ඕන. එහෙමනම් විතරයි අපි කියන්නේ එයාට ඒකාකාර හරස් කඩ සහිත ඝන වස්තුවක් කියලා. හොඳයි. අපි යන්කෝ බලන්න චීස් කතාවෙන් පස්සේ ඉදිරියට එහෙමනම්. හොඳයි. ප්‍රශ්න අංක 2. මම ලකුණු ගෑන කිව්වනේ නේද? පළවෙනි කෑල්ලට 3යි ඊළඟට 4යි ඊළඟට 3යි. හොඳයි. හරි. ප්‍රශ්න අංක 2 නැවත පරිමිතිය වර්ගඵලයේ අර්ථ ගැටලුව. පහත දැක්වෙන ජනේලයකට යොදා ඇති ලී ආරුක්කුවක්ලු අපිට කියනවා එම රාමුව සෑදීම සඳහා අවශ්‍ය වන. හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්නකෝ. ඒ රාමුව හදන්න අවශ්‍ය කරන ලී පටිවල දිග. එතකොට අපේ කට්ටිය මේ අදහස් කරන්නේ පරිමිතිය ගැන. මගේ ප්‍රශ්නේ ඒකයි. ඕගොල්ලෝ තේරුම් ගත්තේ මේ අහන්නේ පරිමිතිය ගැන. ගොඩක් කට්ටියගේ ඔළුවේ තියෙන ඔව් මේ අහන්නේ ඉතින් පරිමිතිය ගැන තමයි කිය. නැහැ. මේක පරිමිතිය නෙවෙයි. ඒ නිසා නැවත මම කියනවා මේ ආකාරයේ ප්‍රශ්නවලදී ප්‍රශ්නේ හොඳට තේරුම් අරන් කරන්න. සෑම විටම යම් තල රූපයක් දැක්ක ගමන් මෙයා මේ අහන්නේ මේකේ පරිමිතිය. මේ අහන්නේ මේකේ වර්ගඵලය. එහෙම හිතන්න එපා. ප්‍රශ්නේ ටිකක් වෙනස්. අන්න හරි. මේක අහන්නේ මේ කියන රාමුවට අවශ්‍ය කරන ලී පටිවල දිග. එතකොට ඉතින් ඕගොල්ලෝ කල්පනා කරනවා මෙතන ලී පටියයි මෙතන ලී පටියයි විතරද? නෑනේ මැද පටි දෙකක් තියෙනවා. ඊට අමතරව වක්‍ර පටියකුත් තියෙනවා. ඒ ඔක්කොම ටික බලන්න ඕන. හරි. මුලින්ම මම ඡාප දිග හොයාගන්න. එතකොට අපි මේකේ ඡාප දිග ගත්තොත් මේකේ කේන්ද්‍රික ඛණ්ඩය වෙන්නේ 30 කෑලි 2යි 60 කෑලි 1යි 120ක්. එහෙනම් 360න් 120ක කේන්ද්‍රික ඛණ්ඩයක්. ඉතින් අනේ ඕක සරල කරලා බැලුවොත් බිඳුව කැපිලා 3න් 1යි. මම එකපාර ගන්නවා ඡාප දිග. මේ කෑලි 3ේම ඡාප දිග එකපාර ගන්නවා. වැරද්දක් නැහැ. එහෙනම් අරේ දීලා තියෙන හින්දා 2πr මේක ගුණ කරන්න ඕනේ අදාළ කේන්ද්‍රික භාගය. ඒ කියන්නේ ඉතින් 3න් 1ත් එක්ක. එහෙමනම් ඉතින් කල්පනා කරමුකෝ 2 5 කියන්නේ 7න් 22යි r කියන්නේ 21යි. මෙන්න මේ විදිහට. එහෙමනම් කැපිල්ලක් දාමු 7ට 1යි 21ට 7 ඒවත් 3යි 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. ඒ අනුව එනවා ඡාප දිග 44ක්. එහෙනම් අවශ්‍ය පටිවල මුළු දිග කියන්නේ ඡාප දිග 44යි. ඊට අමතරව 21 කොටස් 1යි 2යි 3යි 4ක් තියෙනවා. 21 කෑලි 4ක් තියෙනවා. එහෙමනම් 84යි. ඔක්කොම ටික එකතු කරාම 106 කියලා තමයි ගොඩක් අයගේ පිළිතුර තියෙන්නේ. 106 නෙවෙයි ළමයි. කොච්චරක් එන්න ඕනේද? පරිමිතිය ඇවිල්ලා පරිමිතිය කියන්නේ මේ කියන ඡාප කොටස් ටිකයි ඊට අමතරව පටි ටිකයි ඔක්කොම එකතුව 128ක්. අයිමි හොඳයි. ඒක තමයි පිළිතුර. ගොඩක් කට්ටිය 106යි කියලා කියනවා. මම හිතන්නේ මොකක් හරි අරුබුදයක් තියෙනවා. රෝමංක 2 මෙම රාමුව සඳහා මැද කොටසට අවර්ණ වීදුරුවක්. මේ මැද කොටස අවර්ණයි. දෙපැත්තේ කොටස් කළුයි. අහන්නේ මැද කොටසට විතරයි. ඒ කියන්නේ මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අංශක 60. ඉතින් 360න් 60ක පංගුවක්නේ. මේක ඉතින් බිඳුවට බිඳුව කපලා 6න් කපලා සරල කරොත් ඇත්තටම 6න් එකක්. ඉතින් අපි දන්නවා වෘත්තික වර්ගඵලය කියන්නේ 5r වර්ගය. ඒක ගුණ වෙන්න ඕනේ 6න් එකත් එක්ක. 5 කියන්නේ 7න් 22යි. අරේ ඇවිල්ලා 21යි. ගුණ කිරීම 6න් එක. 7ට 21 කැපෙනවා 3යි. 3ට 1යි. මෙතනට 2යි 2ට 22 කැපෙනවා 11. ඒ අනුව එනවා වර්ග සෙන්ටිමීටර
ඔව් විතර කියනවා හරි very good. සනෝක හොඳයි. ජනන්ති හොඳයි. වර්ග සෙන්ටිමීටර 231ක්. ඕක තමයි රෝමාංක 2. මැද කෑල්ලේ වර්ගඵලය වෙන්නේ. මේ ඇවිල්ලා අපි කතා කරමින් ඉන්නේ අපි පළමු වාරේ ඉගෙන ගත්ත පළවෙනි පාඩමයි 6 වෙනි පාඩම. විභාග මට්ටමේ ගැටලු. රෝමාංක 3. දුල්මෙනි වැරද්දක් වෙලාද බලන්න. ඔන්න රෝමාංක 2. අයිනි හරි ඒක තමයි පිළිතුර. ඊළඟට අහනවා ඒ කොටසට අයිති ඒ කොටස කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. මේ කෑල්ලට අයිති වර්ගඵලය ඇවිල්ලා මුළු රාමුවෙන් කවර භාගයක්ද කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඔගේ වර්ගඵලය හොයන්නේ නැති. මුළු රාමුවේ වර්ගඵලය හොයන්නේ නැති. ඊට පස්සේ ඒක භාගයක් කරන්නේ. හැබැයි ඉතින් ළමයි මම නම් එහෙම කරන්න යන්නේ නැහැ. මම දන්නවා මුළු රාමුවම කියන්නේ අංශක 120ක් කියලා. ඒකෙන් A කියන කොටස කියන්නේ 120න් 30ක ප්‍රමාණය. ඔච්චරයි නේද ඉතින්. ඕක සරල කරොත් ඇත්තටම මුළු රාමුවෙන් කවර භාගයක්ද? ළමයි 4න් එක. කෝණවල අගයන් වලින් ගන්න එක තමයි සිම්පල්ම වැඩි. කමක් නැහැ ඉතින්. ඕගොල්ලෝ අංශක මේ මොනවාද කේන්ද්‍රික ඛණ්ඩවල වර්ගඵලය හොයලා මුළු වර්ගඵලයෙන් භාගයක් විදිහට ලියලා එහෙමත් ඇති ඉතින්. හැබැයි ඉතින් එහෙම කරන්න නම් අවශ්‍ය නැහැ ඕක. කෙලින්ම 4න් එක ගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක් විදිහට හිතලා. හොඳයි මම හිතනවා මේ කොටස් දෙක ඇවිල්ලා නම් ඕගලන්ට ලකුණු 4ක් මේකට ලකුණු 3ක් මෙතනටත් ලකුණු 3ක් බලන්න අඩුපාඩුවක් තියෙද කියලා. මෙන්න ප්‍රශ්න අංක 2 සතරදායකයි පිළිතුරු අරගෙන තියෙනවා ගොඩක් අය. සතරදායකයි ඔව් රමි ගැටලුවක් නැහැ. කොහොම කරත් අවසාන පිළිතුර 4න් එක තමයි. තේම හොඳයි. ඔන්න දවසේ දෙවෙනි සාකච්ඡාව. ඒකේ අර්ථයක් නැහැ. සදීශ හොඳයි. මුළු රූපයෙන් 4න් එක. හොඳයි. ප්‍රශ්නාංක 3 නැවත පොඩ්ඩක් ඔන්න 9 වසර පන්තියට යනවා අපි. පරිමාව සම්බන්ධ ගැටලුව. හරි. චුට්ටක් බලමු ඒ කතාව. ඝන කාබයක් තියෙනවලු ඒකේ දිග පළල උස දීලා තියෙනවලු. එහෙනම් ආරම්භක ප්‍රශ්නේ අපෙන් අහනවා කොච්චරක් වෙයිද ඔකේ ධාරිතාව ලීටර වලින්. ඉතින් ළමයි ධාරිතාව කිව්වත් පරිමාව කිව්වත් හොයන්නේ එකම විදියට ඝනකයක් හෝ ඝන කාබයක් නම්. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උස. ඉතින් දිග 2 මීටර පළල ඇවිල්ලා 1.5 මීටර උස ඇවිල්ලා සෙන්ටිමීටර. ඒකත් අපි මීටර කරමු. සෙන්ටිමීටර 800ක් කියන්නේ මීටර වලින් ගත්තොත් 8ක්. එහෙනම් ඉතින් ඕක සුළු කරොත් දශම අමතක කරලා ඔයාලට එනව ඇති 240ක් කියලා. හැබැයි දශම ස්ථාන එකක් වෙන් කරොත් ඝන මීටර 27ක්. හැබැයි අහන්නේ ලීටර වලින්. ඉතින් ඝන මීටර එකක් කියන්නේ ළමයි ලීටර 1000ක්. එහෙනම් ඝන මීටර 24ක් කියන්නේ 24 1000න් ගුණ කරන්න ඕනේ. ලීටර කරන්න. එහෙනම් මෙන්න රෝමාංක 1 ලීටර 24000යි. රෝමාංක 2 ආරම්භයේදී ටැංකියෙන් ජලය ලීටර 10000ක් තිබෙයි නම් මිනිත්තුවකට ජලය ලීටර 20ක් ගලා එන නලයකින් මෙම ටැංකිය සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය. එහෙනම් අවශ්‍ය ජල ප්‍රමාණය කොච්චරක්ද? ඔක්කොම 24000ක් පිරෙන්න බෑ. අවශ්‍ය ජල ප්‍රමාණය හොයලා ඉන්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම 24000න් අඩු කරමු දැනට තියෙන ප්‍රමාණය. ලීටර 10000. එහෙනම් තව ඕනේ ලීටර කොච්චරක්ද? 14000.
අන්න හරි. එහෙනම් ප්‍රශ්නේ අහන්නේ එහෙනම් ගත වන කාලය කොච්චරක්ද ඔය කියන ලීටර 14000 පිරෙන. එක මිනිත්තුවකට ලීටර 20 ගාන යන්නේ. එහෙනම් 14000 බෙදන්න ඕනේ අපි 20. එහෙනම් අපිට කොච්චරක් ඒවිද? මිනිත්තු 700ක් කිය. very good. හරි අනුජ. ප්‍රශ්න අංක 3 වුණ අපි දැන් ඉන්නේ. එහෙමනම් අවශ්‍ය ජල ප්‍රමාණය වෙන්නේ ලීටර 14000යි. ඒ කියන ලීටර 14000 පිරෙන්න ගත වන කාලය වෙන්නේ මිනිත්තු 700යි. ගත වන කාලය වෙන්නේ මිනිත්තු 700යි. ඔව් අහන්නේ නෑ අපෙන් කාලය කොමන ඒකකයක්ද කියලා. කාට හරි පුළුවන් වුණා මේක පැය හා මිනිත්තු වලින් තියන්න. එහෙම කරපු කෙනෙක් ඉන්නවා නම් එයාට ඒවි පැය 10ක් ඊට අමතරව නෑ පැය 10ක් නෙවෙයි වැරදි. පැය 10ක් නෙවෙයි ළමයි පැය 11ක් එනවා. පැය 11ට මිනිත්තු 660යි මිනිත්තු 40යි. ඕනනම් එහෙම තිබ්බනම් ඒත් හරි. වෙන උත්තර නම් හරියන්නේ නැහැ. පැය මිනිත්තු 700 හෝ පැය 11යි මිනිත්තු 40යි. එහෙම කරත් වැරදි නැහැ. රෝමාංක 3. රෝමාංක 3. එක් පුද්ගලයෙකුට දිනකට ජලය ලීටර 50ක් අවශ්‍ය වේ නම් සමාජිකයන් 4 දෙනෙකුගෙන් යුක්ත පවුලක් සඳහා සම්පූර්ණයෙන් පුරවන ලද මෙම ජල ටැංකිය දින කීයකට සෑහේ? එහෙනම් අවශ්‍ය ජල ප්‍රමාණය දෛනිකව. ඉතින් පවුලේ 4 දෙනෙක් ඉන්නවා එක්කෙනෙක්ට 50 ගානියෝ. ඒ කියන්නේ දවසේ එහෙම නැත්නම් දෛනික පරිභෝජනය ලීටර කොච්චරක්ද? 200. ටැංකිය සම්පූර්ණයෙන් පිරෙනවා කියන්නේ 24000ක් පිරෙනවා. එහෙනම් සෑහෙන දින ගාන වෙන්නේ මොකද කරන්න ඕන? ඔය කියන ටැංකිය සම්පූර්ණයෙන් කිස්සනවා කියන්නේ 24000ම ඉවර වෙනවා. එහෙනම් දවසකට පාවිච්චි කරනවා ලීටර 200ක්. එහෙනම් දින කීයක්ද? දින 120යි. අයින් සතුටුදායකයි පිළිතුර අරගෙන තියෙනවා. ඔව් ශස්මිත හොඳයි. මෙන්න දවසේ අපේ ඊළඟ කොටස. ප්‍රශ්න කීයද බලන්නකෝ. මෙන්න ප්‍රශ්න අංක 3 පිළිතුර. ඔව් එහෙම කියන්නත් බිනුක පුළුවන්. බිනුක කියනවා මේක ඕනනම් මාස වලට හරවන්නත් පුළුවන් නේ තේම් බෙදලා කියලා. ඔව් ඒකේ වැරද්දක් නැහැ. එහෙම ගන්න පුළුවන්. ඒකේ කිසි අවුලක් නැහැ. මෙන්න කාරණේ. බලන්න අඩුපාඩු තියෙන්නේ කියලා උගන්ට වෙනකම්. නෑ බිනුක ඒකේ වැරද්දක් නෑ. මේ ප්‍රශ්නේ අහනවලු බිනුක දිනවලින් ඒ නිසා පිළිතුර ඔව් දිනවලින්ම කියන්න ඕනේ. මාස කරන්න යන්න එපා. එක ලකුණක් අඩු වෙනවා. එතකොට මාස කරන්න යන්න එපා. අහන්නේ ප්‍රශ්නේ දිනවලින් නම් පිළිතුර දිනවලින්ම තියන්න ඕනේ. ඒකක වෙනස් කරන්න බෑ දිනක එතකොට. මොකද අහලා තියෙන්නේ දිනවල. ඒකත් පොඩ්ඩක් හිතන්න වෙනවා. එහෙම කිව්වේ නැත්නම් ඔයගලන්ට කැමති ඒකකයකින් තියන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ.
හරි. අපි ඊළඟට එහෙමනම් අද දවසේ කතා කරන හතරවෙනි ප්‍රශ්නට යමු. යක්ෂාත් හරියට අවුලක් නැහැ නේ මොකද? රඹුක් පැල්ල ජිත්නි අද නැද්ද? හොඳයි සදීෂ. හරි. හොඳයි. ඊළඟට එහෙනම් අපි යමු බලන්න අද දවසේ හතරවෙනි කාරණේට. ප්‍රශ්න 4. හොඳයි. ප්‍රශ්න 4 කියනවා අපිට මෙන්න මෙහෙම දෙයක්. ප්‍රතිශත ගැටලුවක්. හරි. අපේ 9 අසර අපිට කියනවා මෙන්න මෙහෙම සමන් ස්වයං රැකියාවක් ලෙස පාවාහන් නිපදවනවලු. පාවාහන් යුගලක නිෂ්පාදන වියදම රුපියල් 500ක් වන අතර එය අමුද්‍රව්‍ය වියදම සහ වැඩකූලිය අතර 3:2 අනුපාතයට බෙදෙනවා. ඔහු එම පාවාහන් යුගලක් රුපියල් 625කට විකුණනවා. කතා දෙකක් කියලා තියෙනවා. එහෙනම් රෝමාංක 1 අපෙන් අහනවා පාවාහන් යුගලක් විකිණීමේදී අමුද්‍රව්‍ය සඳහා වියදමයි වැඩකූලියයි වෙන වෙනවා. ඉතින් අපිට කියනවා අමුද්‍රව්‍ය සහ වැඩකූලිය අතර අනුපාතය 3:2යි කියන. අමුද්‍රව්‍ය සහ වැඩකූලිය අතර අනුපාතය 3:2යි. හරි. අපිට මුළු නිෂ්පාදන වියදම දෙනවා. මුළු නිෂ්පාදන වියදම ඇවිල්ලා රුපියල් 500යි. මුළු නිෂ්පාදන වියදම රුපියල් 500යි. ඉතින් ඔය 500 කියන්නේ කෑලි 5මනේ. අමුද්‍රව්‍යයි වැඩකූලියයි ඔක්කොමනේ. එහෙනම් කොටස් 5ේම වටිනාකම තමයි ඔය කියන්නේ රුපියල් 500යි කියන්නේ. එහෙනම් අපිට පුළුවනි හොයාගන්න කොටස් එකක් වෙන්නේ කොච්චරක්ද කියලා. ඒ කියන්නේ රුපියල් 100යිනේ. අන්න හරි. එහෙනම් දැන් අපිට පුළුවන් අමුද්‍රව්‍ය වියදම කීයද? හොයන්න. කොටස් 3. එහෙනම් අමුද්‍රව්‍ය වියදම වෙන්නේ 100 කෑලි 3ක්. රුපියල් 300යි. ඒත් එක්කම වැඩකූලිය කියන්නේ කොටස් 2ක්. එහෙමනම් රුපියල් 200යි. මෙන්න වෙන වෙනම අමුද්‍රව්‍ය වියදමයි වැඩකූලියයි හොයාගත්තා. පාවාහන් යුගල විකිණීමෙන් ලැබෙන ලාභයේ ප්‍රතිශතය. ඉස්සෙල්ලා අපි ලාභය හොයාගමු. ඉතින් 500ක් යනවා වියදම විකුණන්නේ 625ට. එහෙනම් 625න් 500 අඩු කරමු. එහෙනම් රුපියල් 125යි. එහෙනම් ලාභ ප්‍රතිශතය ගත්තේ කොහොමද අපි? ඔය කියන ලාභය ලබන්න වෙලෙන්ද කොච්චරක් වියදම් කරාද? එහෙනම් ඒක ප්‍රතිශතයක් කරන්න 100%න් අපි ගුණ කරමු. එහෙනම් ලාභය ඇවිත් 125යි. වියදම ඇවිල්ලා ඔය කියන වැඩේට 500යි. ප්‍රතිශතයක් කරන්න 100න් ගුණ කරමු. බිඳු දෙකට බිඳු දෙකක් ලැබෙනවා. එහෙමනම් ලාභයේ ප්‍රතිශතය ඇවිල්ලා 125යි. 125ක ලාභ ප්‍රතිශතයක් ඔන්න තියෙනවා. ඒකත් අරගෙන තියෙනවා. සතුටුදායකයි අයමි හොඳයි.
ගොඩක් කට්ටිය ඒවල තියෙන පිළිතුරු සාර්ථකයි හොඳයි. මේ වැඩේ වෙලා නම් ලකුණු 3ක් තියෙනවා මෙතනට. මෙතනට තව ලකුණු 2ක් තියෙනවා. ඔතෙන් වෙනකන් අරුබුදයක් නැද්ද බලන්න. ඔන්න අමුද්‍රව්‍ය වියදම සහ වැඩකුලිය වෙන වෙනම හෙව්වා. ඊට අමතරව සමාන්ට ලැබෙන ලාභ ප්‍රතිශතයක් ඔන්න මම හෙව්වා. හොඳයි. ගොඩක් කට්ටිය එතනට වෙනකන් වැඩේ සාර්ථක වෙලා තියෙනවා. පළවෙනි ලකුණු 5 ඔන්න ඇවිල්ලා තියෙනවා. හොඳයි. ඒවා වැඩේ හරි. ඊළඟට යන්නම් එහෙමනම් ඊළඟ කැලලට. ඊට පස්සේ ඉතින් ඔන්න අපිට කියනවා අමුද්‍රව්‍ය සඳහා යන වියදම 112කින් වැඩි වූ අතර එවිට වැඩකුලිය වැඩි වූයේ ඒවා අතර අනුපාතය 4:3ක් වෙන විදියට. එහෙනම් ඉස්සෙල්ලාම අපි බලමු රෝමාංක 1 අමුද්‍රව්‍ය වියදම වැඩිවීම කොච්චරක්ද කියලා. 112ක් නේ. කලින් අමුද්‍රව්‍ය වලට 300ක් ගියානේ. එහෙනම් 300න් 112. ඒ කියන්නේ ඉතින් රුපියල් 36කින් වැඩි වෙනවා. එහෙනම් නව අමුද්‍රව්‍ය වියදම වෙන්නේ කලින් තිබ්බේ 300යි දැන් 36කින් වැඩි වුණා කියන්නේ රුපියල් 336යි. රුපියල් 336යි. මෙන්න නව අමුද්‍රව්‍ය වියදම. දැන් එතකොට අපිට කියනවා එහෙම වැඩි වුණාලු එවිට කුලිය වැඩි වූයේ ඒ කියන්නේ අමුද්‍රව්‍ය සහ කුලිය අතර දැන් අනුපාතය 4:3ක් වෙන විදියට. නමුත් අපි දන්නවා එන මේ ඇවිල්ලා නව අනුපාතය. නව අනුපාතයට අනුව අමුද්‍රව්‍ය වලට යන ගාන දැන් අපි හොයාගත්තා. 336යි නේ රුපියල්. ඒ කියන්නේ කොටස් 4ක් කියන එක. එහෙනම් කොටස් 4ක් ගැන තමයි මේ කියන්නේ. රුපියල් 336ක් කියන්නේ. එහෙනම් කොටස් එකක් කියන්නේ ඕක 4ෙන් බෙදුවොත් කොටසක වටිනාකම රුපියල් 84. එහෙනම් දැන් අපිට පුළුවන් නව නිෂ්පාදන වියදම. හොඳයි. අයිමි කිසි වැරද්දක් නැහැ. එකක් හරි. එහෙනම් නව නිෂ්පාදන වියදම කියන්නේ කෑලි 5ක් නෙවෙයි නේද? කෑලි මෙතන අමුද්‍රව්‍ය වලට 4යි, කුලියට වැඩ කෑලි 3යි, ඔක්කොම කෑලි 7ක්. එහෙනම් 84 7ෙන් වැඩි කරා නම් ඔන්න නව නිෂ්පාදන වියදම එනවා. ඒ අනුව එහෙමනම් ඒවි අපිට කොච්චරක්ද? රුපියල් 588ක්. සතුටුදායකයි. රුපියල් 588ක්. ඔන්න රෝමාංක 1. අවසානයේ රෝමාංක 2 අපෙන් අහනවා ඉහත ලද ලාභ ප්‍රතිශතයම ලැබෙන්න නම් දැන් විකුණිය යුතු මුදල. ඉතින් අපි දන්නවා වියදමක් දරන්න ඕනේ විකුණන්න කලින්. ඉන්පස්සේ ඒකට ලාභයක් තියන්න ඕනේ. ඊට පස්සේ තමයි භාණ්ඩේ විකුණන්න ඕනේ. එතකොට තමයි විකුණුම් මිලක් හැදෙන්නේ. ඉතින් ලාභයේ ප්‍රතිශතය ඉහත ප්‍රතිශතයම. ඒ කිව්වේ 125. ඒ කිව්වේ වියදම 100 නම් ලාභයේ 25යි විකුණුම් මිල 125යි කියන්නේ. ඕකනේ ඇත්ත කතාව. 100ක් වියදම් කරොත් 25ක් ලාභ තියාගෙන විකුණන්න ඕනේ. ඒ කියන්නේ 125යි. නමුත් දැන් අපි දන්නවා අලුත් වියදම 588යි. එහෙනම් අලුත් විකුණුම් මිල අපි දන්නේ නැහැ. එහෙනම් හරස්මුත් ගමු අනුලෝම සමානුපාතය. එහෙනම් 100 ගුණ කිරීම x 588 ගුණ කිරීම 125.
එහෙමනම් 100යි x සමානයි ගුණ කරන්න මහන්සි වෙන්න එපා. දෙපසම 100ෙන් බෙදමු. බිඳුව මෙතනට 25 සරක් 5යි මෙතනට 25 සරක් 4යි. ආපහු 4 වරක් 1යි 4යි 7යි. එහෙනම් x සමානයි. ඒ කිව්වේ විකුණුම් මිල 147 5 35යි 3ක් ඉතිරි 70යි 73යි. එහෙනම් නව විකුණුම් මිල වෙන්නේ කොච්චරක්ද? 735ක්. සමහර කට්ටිය සමානුපාත නැතුව හදලා ඇති. අවුලක් නැහැ. කොහොම කරත් එකම උත්තරේ එනවා. මේකට තව ලකුණු 3ක් විකුණුම් මිල වෙනවට තව ලකුණු 2ක්. බලන්න ඔන්න ප්‍රශ්න අංක 4. සතුටුදායකයි සමහර කට්ටිය පිළිතුරු අරගෙන තියෙනවා. ඔව් අවුලක් තියෙන කට්ටියක් තියෙනවා. හරි හොඳයි. අඩුපාඩු හරි ගස්ස ගන්නකො. ඔව් සමුද්‍ර ඒක වැරද්දක් නෑ. අවසානයේ ඔය උත්තරය ඇවිල්ලා තියෙනවා නම් හරි. වෙනත් ක්‍රම වලින් ගන්නත් පුළුවන්. හොඳයි. සමහර කට්ටිය 10ම තියෙනවා. දෝෂාව හොඳයි තේම. හොඳයි. හොඳයි. ගුල්මිනි මොකද වැරද්ද? හොඳයි ලස්සනද? හොඳයි. හරි ගුල්මිනි. හොඳයි. බිහිඳු වැඩි හරියට කියලා හිතනවා. නැත්නම් මොකක්ද? අමාය වැඩි හරිද? සරිද? සෝහන්සි මොකක්ද හරිද? විමුක්ත අපරාධ මේක 9 වසර ගැටලුවක් ඇත්තටම 10 දුගුණ ගත දෙයක් නෙවෙයි ඕක. අවසානයේ තමයි සෝහන්සි කරන්නේ ඒ කියන්නේ මම අදවසේ ඊළඟ ගැටලුවට යන්න දෙන්න. පස්වෙනි කාරණේ ඊළඟ අපි බලමු. නැවත වර්ගඵල පරිමිතිය යටතේ ගැටලුවක්. ඒකේ චූටි අර්බුදයක් තිබ්බා. මම හිතන්නේ අර්බුදේ තේරුම් ගන්න නැති මේක මල් පාර්ටියක්. අපිට තොරතුරු ලකුණු කිරීමේදී දෝෂයක් සිද්ධ වෙලා තියෙනවා. මේවා සෙන්ටිමීටර වලින් ලකුණු වෙලා තියෙන්නේ. ඇත්තටම මීටර වෙන්න ඕනේ. මෙතන එක හරියට ඇවිල්ලා තියෙනවා. මීටර 20 සහ මීටර 14. මුලින්ම ගෙවත්තේ මුළු වර්ගඵලය හොයන්න ඕනේ. ඉතින් කට්ටිය ගෙවත්තේ මුළු වර්ගඵලයේ ගෙවත්ත ඇවිල්ලා ඍජුකෝණාශ්‍රාකාර හැඩයක්. එහෙනම් දිග ගුණ කිරීම පළල. එහෙනම් 20 ගුණ කිරීම 14. එහෙමනම්
වර්ග මීටර 280යි. රෝමාංක 2 ඊට පස්සේ ඉතින් කියනවා මල් පාත්ති දෙක සඳහා. එතකොට මල් පාත්ති කියන්නේ අර්ධ වෘත්තාකාරනේ. මේ ටි කියන්නේ මල් තියෙන. එතකොට මල් පාත්ති දෙක සඳහා වෙන් කර ඇති වර්ගඵලය. ඉතින් අපි දන්නවා මල් පාත්ති දෙකේම වර්ගඵලය කියන්නේ වෘත්තයක්. ඉතින් අපි දන්නවා වෘත්තයක වර්ගඵලය හොයන්නේ πr ගේ වර්ගයෙන් කියලා. ඉතින් අරය විස්කම්භයේ 14 නම් අරය වෙන්නේ 7යි. π කියන්නේ 7/22යි. 7ට 1යි කැපිලා යනවා. එහෙනම් වර්ග මීටර කොච්චරක් කියවිද? 154ක් කියවි. ඔන්න රෝමාංක 2. ඒකත් වැඩි සාර්ථකයි සතුටුදායකයි. රෝමාංක 3 ගෙවැත්තේ හරිමැද පොකුණක් ඉදිකිරීමට අවශ්‍යයි. කියන්නේ හරිමැද කියන්නේ මෙතන මෙන්න මේ කියන සම්මිතික රේඛාවයි මේ කියන සම්මිතික රේඛාවයි එකිනෙක හමු වන තැන. මේකනේ හරිමැද. සමචතුරස්‍රාකාර පොකුණක් හදන්න ඕනේ. මෙන්න මේ වගේ. එහෙනම් ඔය සමචතුරස්‍රාකාර පොකුණ හදනකොට කරන්න ඕනේ මල් පාත්ති ඉඳලා අඩුම තරමේ මීටර 1ක්. ඒ කියන්නේ මෙන්න මේ ગેප් එක මීටර 1ක්වත් තියෙන්න ඕනේ. මෙන්න මේ ગેප් එක මීටර 1ක්වත් තියෙන්න ඕනේ. මෙන්න මෙතනට මීටර 1ක්. මෙන්න මෙතනට මීටර 1ක ગેප් එකක් තියෙනවා. ඉතින් අපි දන්නවා විස්කම්භයේ 14ක් හින්දා අරය ඇවිල්ලා 7යි. මේ ටික 7යි මෙතනින් 1යි. මෙතනත් 7යි අරය. මෙතනින් 1ක් තියන්න ඕන. ඒතර මේ සමචතුරස්‍රාකාර පොකුණේ එක පැත්තක දිග කීයක් වෙන්න ඕනේ? සමචතුරස්‍රාකාර පොකුණේ එක පැත්තක දිග. මිනුම් ලකුණු කරන්න ඕන. ඉතින් සම්පූර්ණ දිග 20යිනේ. 20න් අඩු කරන්න ඕනේ 7යි 1යි 7යි 1යි. ওই කොටස් 4 අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ 14යි 15යි 16ක් අඩු කරන්න ඕනේ කියන්නේ මීටර 4යි. මෙන්න පැත්තක දිග මීටර 4යි. එතන මීටර 4යි. සමචතුරස්‍රයේ පැත්තක දිග වෙන්නේ මීටර 4යි. ඕක ලකුණු වෙලා තියෙන්න ඕන. ඕක ඉතින් ලකුණු වෙලා තියෙන්න ඕන. පොකුණේ මතු පිට වර්ගඵලය. ඒතර පොකුණ කියන්නේ මෙන්න මේ ටිකනේ. එහෙනම් ඒකේ වර්ගඵලය වෙන්නේ ඒ දිග ගුණ කිරීම පල්ලනේ 4 වරක් 4. 16ක් ඒ වර්ග මීටර. ඔන්න කාරණේ. බලන්න මේ කොටස හරිනා ලකුණු 2ක්. මේ කොටස හරිනා ලකුණු 3ක්. රූප සටහනේ තොරතුරු ලකුණු කරනවාට අවසානයේ මතු පිට වර්ගඵලය වෙනවා. නෑ මෙතන ලකුණු 3යි මෙතන ලකුණු 2යි. නෑ හරි මැද අඳින්න ඕනේ සමචතුරස්‍රය. එතකොට දෙපැත්තට හරියට සමානව දුල්මිනි වෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ හරි මැද ලක්ෂයේ ඉඳලා දෙකක් මේ පැත්තට දෙකක් මේ පැත්තට. අන්න එහෙම. ඊට වඩා විශාල පොකුණක් හදන්න පුළුවන්. ගොඩක් කට්ටිය අහනවා ඊට වඩා විශාල පොකුණක් අදින්න පුළුවන්ද කියලා. බැහැනේ. ඒ කොහොමද දෙව්ෂා? දිග එහෙම වෙන්නේ. දිග මීටර 14ක් කරන්න බැහැනේ දෙව්ෂා. දැන් මේකනේ පොකුණ. නැහැනේ. අපිට කියනවා නේද
ගෙවැත්තේ හරි මැද පොකුණක් ඉදිකිරීමට අවශ්‍ය වන්නේ පොකුණත් එක් එක් මල් පාත්‍යයත් අතර අඩුම වශයෙන් මීටර් 1ක දුරක් ඉතිරි වනසේ පොකුණේ හරි මේ ගෙවැත්තේ හරි මැද වෙන්නත් ඕන. එතකොට ගොඩක් කට්ටිය කල්පනා කරනවා ඉතින් අපි මේ පැත්තේ ඈතට වෙන්නේ. එතකොට ඒක ඉඩමේ හරි මැද නෙවෙයිනේ. ගෙවැත්තේ හරි මැද වෙන්නත් එපේ. ගෙවැත්තේ හරි මැද වෙන්නත් ඕනේ. ඒත් එක්කම අර කියන මල් පාත්තිය ඉඳලා මෙන්න මේ ગેප් එක තියෙන්න ඕනේ. මීටර 1ක ગેප් එක තියෙන්න ඕනේ. එහෙම නේද දේවශාන්ත? එතකොට ඇත්තටම කිව්වොත් සම්පූර්ණ මේ කෙළවරේ ඉඳලා මීටර 8ක් ඈතින්. මේ පැත්තේ ඉඳලත් මීටර 8ක් ඈතින්. එතකොට මෙන්න මේ කෑල්ල විතරයිනේ ගලපන්න පුළුවන්. ඒ කියන්නේ 8 කෑලි දෙකක් දෙපැත්තෙන් අයින් වුණාම ඉතුරු වෙන්නේ තව 4ක කෑල්ල. ඉතුරු වෙන්නේ තව 4ක කෑල්ල. එහෙම නේද? ඊට වඩා ලොකු පොකුණක් හදන්න බෑ. ඔయిత වඩා පොඩි පොකුණක් හදන්න පුළුවන්. මීටර 3ක පොකුණක්, මීටර 2ක පොකුණක් එහෙම පුළුවන්. එහෙනම් හදන්න පුළුවන් විශාලතම පොකුණ කියන්නේ මීටර 7. එතකොට දේවශාන්ත ඒක සමචතුරස්‍රයක්ද? එතකොට ඒක සමචතුරස්‍රයක්ද? නැහැනේ දුල්මිනි. අපේ ප්‍රශ්නේ කියන්නේ ඔය කියන ගෙවත්තේ හරි මැද තියෙන්න ඕන. ඒ වචනේ තේරුමක් තියෙනවා. හරි. මට පැහැදිලි. මෙන්න මෙතන පොඩි වචනයක් ඇවිල්ලා නැහැ. මෙන්න මෙතන හරි මැද දාන්න සමචතුරස්‍රාකාර පොකුණක් කියලා. මට පැහැදිලි. හරි. ඒකේ ලකුණු 3 ඕගලන්ට ලැබේවි. ඉතුරු ලකුණු 3 සහ 2 ඕගලන්ට ලැබේවි. මේ 3යි 2යි ඕගලන්ට ලැබේවි. අන්න ඒ වචනේ වැරද්දක් තියෙනවා. ඔව්. එතන පොඩි වැරද්දක් වෙලා තියෙනවා. මැද තියෙන්න ඕනේ සමචතුරස්‍රාකාර පොකුණක්. ඕගොල්ලෝ හිතන විදියට ඍජු කෝණාශ්‍රාකාර පොකුණක් වෙන්නත් පුළුවන්. වෘත්තාකාර පොකුණක් වෙන්නත් පුළුවන්. අන්න ඒ ප්‍රශ්නේ පොඩි අවුලක් තිබ්බා. එතන සමචතුරස්‍ර පොකුණක් කියන එක එන්නම ඕනේ. සමචතුරස්‍ර පොකුණක් එන්න ඕනේ. ඔව් ඒක තමයි වැරද්ද තියෙන්නේ. එතන ලකුණු 5 කට්ටියට ඔන්න නොමිලේ ලැබෙනවා. එහෙම බෑනේ මල් පාති දෙක නමින් තියෙන්න ඕනේ. මල් පාති දෙක ගලවලා පොකුණු හදන්න බෑ. මල් පාතිය තියෙන්නත් ඕනේ. පොකුණ තියෙන්නත් ඕනේ. එතන පොඩි වැරද්දක් වුණ තිබ්බා. මොන ආකාරයේ පොකුණක්ද කියන එක දීලා තිබ්බේ නැහැ. එතන එන්න ඕනේ සමචතුරස්‍රාකාර පොකුණක් කියන වචනේ. අන්න ඒක පොඩි වැරද්දක්. සමචතුරස්‍ර පොකුණක් තියෙන්න ඕනේ. නෑ. ඒකේ ලකුණු 5 හැමෝටම ලැබෙනවා. ඒකේ අර්බුදය අන්න එතන තියෙනවා. ඒ ලකුණු 5 වුණ නොමිලේ කට්ටියට ලැබෙනවා. නෑ. අපිට කියන්නේ විශාලතම සමචතුරස්‍ර පොකුණක් හදන්න කියලා දුන්නේ. පොකුණ අපිට ඕන විදිහට හැඩය වෙනස් කරන්න බෑ. ඒක එතකොට අනන්ත ප්‍රමාණයක් අමිත් හදන්න පුළුවන්. අපිට යම් සීමාවක් දෙන්න ඕන. එක්ක විශාලතම එක්ක කුඩාතම කියලා දෙන්න ඕනේ සීමාව. එහෙම වුණොත් ඉතින් ඔකේ 14 එකක් මේ ළමිත් හදන්න පුළුවන් වෙන්නේ. විශාලතම එක වෙන්නේ 14. පැත්තක දිග 14ක් වෙච්ච. හරි. අවසාන කොටස් දෙක චුට්ටක් හරිගස්ස ගන්න. එතන චූටි අර්බුදයක් වුණා සමචතුරස්‍රාකාර පොකුණක් කියලා. හරි. කමක් නැහැ සෝන්සි. එතන පොඩ්ඩක් හරිගස්සා. ඔව්. එතකොට දුර්මිනි ඒක ඍජු කෝණාශ්‍රාකාර පොකුණක්. එතකොට ඒක සමචතුරස්‍රාකාර පොකුණක් වෙන්නේ නැහැ. එහෙම හදන්න
පුළුවන් ඉතින් මුළු වර්ගඵලයේ ඔය කියන වර්ගඵලයෙන් බෙදලා වගේ. ඒ වගේ ප්‍රශ්නයක් ගොඩනගෙන්න බෑ කවදාවත්. නේද? එතකොට ඔයගේ කොටස් මුළු වර්ගඵලයේ එක කෑල්ලක වර්ගඵලයෙන් බෙදුවා නම් ඔයාලට හදාගන්න පුළුවන්. මට කවුරුත් මේ ප්‍රශ්නේ දැනුවත් කරේ නැහැ. එතන අවුල වුණේ තේම මොකක්ද එතනට දාපු උත්තරේ. ප්‍රශ්නයක් මතුවෙලා නැහැ වගේ මම හිතන්නේ. එතන අනිවාර්යෙන් ඒ අදාළ පොකුණේ හැඩය ප්‍රකාශ කරන්නම ඕනේ. නැත්නම් ගාන කරන්න බෑ. අවසාන කාරණේ අද දවසේ අපි කතා කරමු භාග සම්බන්ධ ගැටලුව. මිනිසෙක් තමා සතු ඉඩමෙන් හරි අඩක් බිරිඳටද ඉතිරිය සමසේ දරු තිදෙනාටද බෙදා දීමට අදහස් කරා. එහෙත් හදිසි අවශ්‍යතාවයක් නිසා ඉඩමෙන් 4න් එකක් විකිණීමට සිදු විය. මුලින්ම 4න් එකක් විකුණලා තියෙනවා. අනතුරුව ඉතිරි වූ ඉඩම් ප්‍රමාණය මුලදී අදහස් කළ පරිදි බෙදා දෙන ලදී. එහෙමනම් රෝමාංක 1 ඉඩමෙන් 4න් එකක කොටස විකුණු පසු ඉතිරි වන ප්‍රමාණය. එහෙනම් 4න් එකක් විකුණනවා කියන්නේ ඔක්කොම 4න් 4ක් මුලින් තිබිලා තියෙනවා. ඒකෙන් 4න් එකක් වික්ක කියන්නේ ඉතිරි වෙන ප්‍රමාණය වෙන්නේ කොච්චරක්ද? 4න් පංගු 3ක්. ඔන්න රෝමාංක 1. ඊළඟ කාරණේ. හොඳයි. ඒක නම් ගොඩක් කට්ටිය හරි. රෝමාංක 2 බිරිඳට ලැබුණේ මුළු ඉඩමෙන් කවර කොටසක්? ඉතින් බිරිඳට ලැබෙන්නේ ඉතිරි වෙන ප්‍රමාණයෙන් හරි අඩක්නේ. එහෙනම් 4න් 3න් බිරිඳට දෙන්නේ තියෙන ප්‍රමාණයෙන් අඩක්නේ. දෙකෙන් එක. very good. ගොඩක් කට්ටිය ඒ කතාවත් හරි කවුරුත් කැපෙන්නේ නැහැ. එහෙනම් උඩ දෙන්න වැඩි කරා උඩට දැම්මා. පල්ලෙහා දෙන්න වැඩි කරලා පල්ලෙහාට දැම්මා. ඔන්න රෝමාංක 2. 8න් 3යි. හොඳයි. ඉඩමෙන් කොටසක් විකිණීමට පෙර දරුවෙකුට ලැබීමට නියමිත වූ කොටසක්. හරි එහෙනම් බලමු. රෝමාංක 3 ඉඩමෙන් කොටසක් විකිණීමට පෙර දරුවෙකුට ලැබෙන්නේ. ඉතින් භාගයක් බිරිඳට දුන්නට පස්සේ තව භාගයක් ඉතුරු වෙන්නේ. ඒ භාගයේ දරුවෝ 3 දෙනාට බෙදලා දෙන්න. එහෙනම් භාගය බෙදන්න ඕනේ 3ෙන්. 3 යට එකනේ තියෙන්නේ. එහෙනම් විකුණන්න පෙර දරුවෙක්ට ලැබෙන්න ඕනේ 6න් එකක්. විකුණු පසු දරුවෙක්ට ලැබෙන්නේ කොච්චරද? අන්න දැන් ඔතන තමයි අපේ කට්ටිය වැරදෙන්නේ. හොඳට අහගන්න. 4න් එකක් විකුණනවා. බිරිඳට දෙනවා 8න් 3ක්. එතකොට දැනට ඔක්කොම කොච්චරක් දීලාද? මේ දෙකේ එකතු වෙන 4න් 1යි 8න් 3යි එකතු කරන්න. හරේ සමාන කරගමු. මේක දෙකෙන් පංගුවක් කරගමු. එහෙනම් මෙතන දෙවරක් 1 2යි 3යි 5යි. එහෙනම් බිරිඳට දුන්න ටිකයි විකුණු ටිකයි ඔක්කොම කොච්චරක්ද? 8න් 5ක්. එහෙනම් ඉතුරු වෙන්නේ තව කොච්චරක්ද? 8න් 5ක්ම දුන්නාට පස්සේ 8න් 3ක්. ඒක තමයි දැන් දරුවෝ 3 දෙනා අතර බෙදලා දෙන්නේ. එහෙමනම් බෙදීම ගුණ කිරීම කරා උඩයට මාරු කරා 3ට 1යි 3ට 1යි කැපිලා ආවි. එහෙනම් 1 වරක් 1 1යි 8 වරක් 1 8යි. එහෙනම් දැන් විකුණු පසු දරුවෙක්ට ලැබෙන්නේ කොච්චරක්ද? 8න් 1. ඉතින් ඔයගොල්ලන් හිතන විදියට විකිණීමට පෙරද ලොකු කෑල්ලක් හම්බ වෙන්නේ විකුණු පසුද දරුවෙක්ට ලොකු කෑල්ලක් හම්බ වෙන්නේ.
විකිණීමට පෙරද පසුද? පෙරද පසුද? පෙර 6න් 1යි පසු 8න් 1යි. ඉතින් 6න් 1ද ලොකු 8න් 1ද ලොකු. ඔව් 6න් 1 ලොකුයිනේ. ඉතින් අපිට කියනවා පසු ලැබුණු ඉඩම් ප්‍රමාණය අතර වෙනස. ඉතින් මුලින් තිබ්බේ 6න් 1යි පස්සේ තිබ්බේ 8න් 1යි. එහෙනම් මේ දෙකේ වෙනස ගන්න මේ දෙක අඩු කරමු. ඒ වෙනස තමයි එයාලා අපිට කියන්නේ කොච්චරක් කියලාද? හෙක්ටයාර 12ක් කියලා. එහෙනම් මේ දෙන්න අඩු කරන්න පොදු හරයකට එමු. 24. එහෙනම් උඩත් 4ෙන් මේක 24ක් කරන්න 3ෙන් එහෙමනම් උඩත් 3ෙන්. 4 වරක් 1 4යි, 1 වරක් 3 3යි අඩු කරොත් එහෙමනම් 1යි. 24ෙන් 1යි. එහෙනම් 24ෙන් 1 පංගුවක වටිනාකම තමයි හෙක්ටයාර 12. එව නිසා මුළු ඉඩම කියන්නේ 12න් 24න් පංගු 24ක්. ඒ කියන්නේ 12 කයලි 24ක්. එහෙනම් හෙක්ටයාර කොච්චරක් හේවිද අපිට? ඔව් හෙක්ටයාර කීයක් හේවිද එහෙමනම්? දෙසිය 88. හෙක්ටයාර 288. සතුටුදායකයි. සමහර කට්ටිය වැඩේ හරියටම හරි කියලා තියෙනවා. මෙතන ලකුණු 2ක්, මෙතන ලකුණු 3ක්. අවසාන කොටසේ මේවා හොයලා 12න් හෙක්ටයාර 24න් එකක් කියන එක හොයලා අවසාන පිළිතුර ඇවිල්ලා තියෙනවා නම් තව ලකුණු 5ක්. හොඳයි. මම දැනගත්තා දුල්බිනි එක කරලා ඇති කියලා. ගොඩක් කට්ටිය හිතනවා බිරිඳට 8න් 3ක් දුන්නයින් පස්සේ බිරිඳට 8න් 3ක් දුන්නාට පස්සේ ඔහු ගාව තව 8න් 5ක් ඉතුරු ඇති කියලා. ඒ 8න් 5 තමයි දරුවෝ 3 දෙනාට බෙදන්නේ කියන්නේ. ඒක වැරදි. ඒ කියන්නේ අමතක කරලා තියෙනවා බිරිඳට දෙන්න කලින් ඉඩමෙන් 4න් 1ක් ඔහු වික්කා කියන එක. එතකොට බිරිඳට 8න් 3කුයි මම මේ මෙතන කරේ අන්න ඒ දේ දුල්මිනි විකුණු ප්‍රමාණයත් බිරිඳට දුන්න ප්‍රමාණයත් ඉස්සෙල්ලා එකතු කරගෙන ඉන්න. එතකොට තමයි ඇත්තටම දැන් ඔහු ළඟ ඉතිරි ප්‍රමාණය වෙලාවට හැබැයි ඒක හරි යනවා. මොකද 8න් 3ක් තමයි ඇත්තටම ඉතිරි වෙන්නේ. හැබැයි ඇත්තටම 8න් 3ක් ඉතුරු වෙන්නේ 8න් 5ක් නෙවෙයි 8න් 3ක් ඉතුරු වෙන්නේ. හරි නෑ. විකුණුවාට පස්සේ ඉතුරු වෙන දේවශාල් 4න් 3යි. විකුණුවාට පස්සේ ඉතුරු වෙන්නේ 4න් 3යි. ඉතින් මුළු ඊටම දන්නවනේ දැන් හෙක්ටයාර 288යි කියලා රමි. ඒකෙන් 4න් එකක් බලන්න විතරයි තියෙන්නේ. ඒ මුළු ඊටමෙන් 4න් එකක් බලන්න 288න් 4න් එක. එච්චරයි. මොකක් හරි අඩුපාඩුවක් එහෙමනම් දුල්මිනි දෙපාරක් කරලා තියෙනවා. ඒ නිසා වැරද්දට වැරද්ද කැපිලා. වැරද්දට වැරද්ද කැපිලා තියෙනවා දුල්මිනි. ඒකයි වැරද්ද වෙලා නැවත නිවැරදි වෙලා ඇත්තේ. ඔව් ඒක තමයි දේශනා. බිරිඳට 8න් 3ක් දෙන්නේ අර 4න් එකක් වික්කට පස්සේ. එතකොට තව 4න් 3යි ඉතුරු වෙන්නේ. ඒ 4න් 3ෙන් දෙකෙන් එකක්. ඒ කියන්නේ බිරිඳට දීලා තියෙන්නේ 8න් 3යි. මුලින් කරන්න හිටියේ එහෙම නෙවෙයි. මුලින් බිරිඳට දෙකෙන් එකක් දීලා ඉතිරිය දරුවෝ 3 දෙනාට දෙන්න හිටියේ. නමුත් ඉඩමෙන් 4න් එකක් මුලින් වික්ක නිසා ඉඩමෙන් ඉතුරුනේ 4න් 3යි. ඒ 4න් 3ෙන් දෙකෙන් එකක් කියන්නේ 8න් 3ක් තමයි බිරිඳට දීලා.
නැහැනේ. 4න් එක ඇතුළත් වෙන්න බෑනේ. 4න් එකක් වික්කා. 8න් 3ක් බිරිඳට දුන්නා. එතකොට දැනට ඔහු ළඟ තිබ්බ 4න් එකක් විකුණලා ඉවර වුණා. ඔහු ළඟ තිබ්බ ප්‍රමාණයෙන් 8න් 3ක් බිරිඳට දීලා ඉවර වුණා. ඒක තමයි මම විකුණූ ප්‍රමාණයයි මෙන්න මෙතන කරේ. විකුණූ ප්‍රමාණයයි බිරිඳට දුන්න ප්‍රමාණය එකතු කරලා ගත්තා. බිරිඳට දුන්නේ 8න් 3යි වික්ක ඉඩමෙන් 4න් 1යි. එතකොට ඒ දෙක එකතුවෙන් එනවා 8න් 5ක්. එතකොට මගේ ළඟ තිබ්බ ප්‍රමාණයෙන් 8න් 5ක් මම බිරිඳට සහ විකුණලා ඉවර කරගෙන තියෙනවා. ඉතින් ඉවර කරගෙන තියෙන්නේ 8න් 5 නම් ඒකේ ව්‍යංගයක් තියෙනවා. මගේ ගාව 8න් 8ක් තියෙන්නේ නැති කියන එක. 8න් 5ක් ඉවර කරගන්න කලින් 8න් 8ක් තියෙන්නේ නැතිනේ. එහෙනම් ඒ තිබ්බ ප්‍රමාණයෙන් දැන් මගේ ගාව ඉතුරු වෙන්නේ දේවශාත් කොච්චරද තව 8න් 5ක් ඉවරයිනේ. එහෙමනම් 8න් 3යි. හොඳයි. දුල්මිනි ඒකේ වැරද්දක් වෙලා ඇත. හොඳට කල්පනා කරන්න. බිරිඳට දෙන්න කලින් ඉඩමෙන් 4න් එකක් විකුණනවා. එතකොට ඉඩමෙන් 4න් 3ක් තමයි ඉතිරි වෙන්නේ. ඒ ඉතිරි වෙන ප්‍රමාණයෙන් දෙකෙන් එකක් තමයි බිරිඳට දෙන්නේ. එතකොට ඇත්තටම ඔහු බිරිඳට දීලා තියෙන්නේ කොච්චරක්ද? සම්පූර්ණ ඉඩමෙන් 8න් 3ක්. හැබැයි මතක ඇතුව තේරුම් ගන්න 8න් 3ක් බිරිඳට දෙන්න කලින් ඔහු ඉඩමෙන් 4න් එකක් විකුණලා ඉවරයි. එතකොට දැන් 4න් එකක් වික්ක 8න් 3ක් බිරිඳට දුන්නා. එහෙනම් ඒ කොටස් දෙකට ගියපු මුළු ප්‍රමාණය තමයි මේ දෙක එකතු කරලා මම ගත්ත 8න් 5. එතකොට දැන් මගේ ගාව ඉතුරු වෙලා තියෙන්නේ 8න් පංගු 3ක්. ඒ 8න් පංගු 3 තමයි දරුවෝ 3 දෙනාට බෙදලා දෙන්නේ. ඒ කියන්නේ දරුවෙකුට 8න් 1 ගානේ තමයි හම්බ වෙන්නේ. හැබැයි යෝක කොහොම නොවි මුලින් හිතපු විදිහට කරා නම් බිරිඳට කෙලින්ම දෙකෙන් එකයි දරුවෙක්ට ලැබෙන්නේ අර ඉතුරු දෙකෙන් එක 3ට බෙදුවාට පස්සේ එන 6න් එකක්. ඔච්චරයි ඉතින්දී. හරි මම හිතනවා දැන් කට්ටියට පැහැදිලි වෙන්නේ නැති මොකක්ද මේ උනේ කියලා. මුලින් කරන්න හිටියට වඩා වෙනස් විදිහකට තමයි ඔන්න ගැටලුව කරගන්න සිද්ධ වුනේ. හරි දැන් කටට පුළුවන් සම්පූර්ණ ලකුණු ප්‍රමාණය කොපමණද කියලා බලන්න 60න් පංගුවක් විදියට. හොඳයි සතුටුදායකයි. යුතාර ගොඩක් හොඳයි. අයිමි ගොඩක් හොඳයි. තේමා හොඳයි. බුලත් සිංහල සතුටුදායකයි ගොඩක්. ජිප්නි සතුටුදායකයි. සදේශ අවසාන එක තමයි දුල්මිනි අවසාන එක තමයි විනාශ කරගෙන ඇත්තේ පිහඳු. හොඳයි. දක්ෂා ප්‍රමිත් සතුටුදායකයි. හොඳයි අයිමි ළඟදීමද මම හිතන්නේ ළඟදීම නෙවෙයි වෙන්නේ නැති. සම්පූර්ණ පැය 5 පේපර් එකක්ද නෑනේ. සයුරි අන්තිමට විනාශ කරගෙන කියන්නේ. හොඳයි පැය 5 පේපර් එකක් නම් ගොඩක් හොඳයි. රශ්මිත අවසානයේ විනාශ කරගෙන ඇති ඒ කියන්නේ. වෙනෝප හොඳයි. හොඳයි. අයින් සූදානම් වෙන්න පටන් ගන්න එහෙනම්. ස්වාංශි හොඳයි. හරි එහෙනම් තව ටිකක් කල් තියෙනවනේ නේ. හොඳයි. මේ සතියේ අපිට සෞන්දර්ය ක්ලාස් එක කරගන්න බැරි වුණා. බලාපොරොත්තු වෙනවා සෞන්දර්ය බැරි වෙච්ච පන්තිය හෙට දවසේ වෙලාවට කරන්න. මම හිතන්නේ ගොඩක් කට්ටියට දැන් ඉස්කෝලක් නැති හින්දා උදේ කරන්න පුළුවන්ද?
තාම ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සමහරක් කට්ටිය ඉස්කෝලේ වල උගන්වනවා. ඔව් ඉරන්නේ හොඳයි. ඔව් සමහරක් කට්ටිය ඉස්කෝලේ ප්‍රශ්න තියෙනවා. හරි එහෙම වුණොත් හෙට දවසේ මම ඔයගලන්ට වෙලාවක් කියන්නම් එහෙමනම්. ඔව් සමහරක් අයට තාම උගන්වන්නේ නැහැ ස්ට්‍රයික් එක තියෙනවා. හොඳයි ලක්ෂණ වල ලකුණු තාම කියලා නැතුව ඇති සානුපලාට. හොඳයි එහෙම වුණොත් හෙට රාත්‍රියේ සුපුරුදු වෙලාව රාත්‍රී 10ට අපි පන්තිය කරමු. මම ගෲප් එකට දාන්නම් ස්පීකර් කරලා. ඒ වුණොත් සමුද දවසේ ඉන්න බැරි වෙච්ච කට්ටිය හෙට දවසේ සම්පර්ක වෙන්න. ඒත් බැරි වෙනවා නම් සෙන්සුරාදා පන්තිය තියෙනවා. සෙන්සුරාදා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. සතුටුදායකයි. සම්පූර්ණ පැය පහේ පේපර් එකක් දැන් සෙකන්ඩ් ටර්ම් එක්සෑම් එකට එන්නේ. එහෙමද නැත්නම් Google ෆෝම් එකක් ඇවිල්ලා ඒකෙන් කරන එක්සෑම් එක අද දාන්නේ නැහැ. හොඳයි. එතකොට මේ පේපර් එක ස්කෝලෙන් කලෙක්ට් කරගන්නවද කොහොමද? ඔව් එහෙමනම් හොඳයි. සතුටුදායකයි. මොකක් හරි පැය පහේ පේපර් එකක් ඔයාලට කරන්න දෙනවා නම් ඒක තමයි හොඳ විදිය. හොඳයි. හරි. සමුද දවසේ බැරි වෙච්ච කට්ටිය සමුද පන්ති කරන්න බැරි වෙලා සමුද දවසේ බලාපොරොත්තු වෙන කට්ටිය ඒ වුණත් හෙට රාත්‍රියේ සම්බන්ධ වෙන්න. හෙට බැරි නම් ඒ වෙලාවට කරගන්න අමාරු නම් සෙන්සුරාදා 3-5 පන්තිය තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. අපිට මිනිත්තු 18ක් වගේ තියෙනවා. මිනිත්තු 18ක් ගන්න පුළුවන්. මිනිත්තු 18ක් සෙකන්ඩ් පේපර් එකේ එක ප්‍රශ්නයකට ගන්න පුළුවන්. මිනිත්තු 180ක් තියෙනවානේ සෙකන්ඩ් පේපර් එකට. ඒතකොට එක ප්‍රශ්නයකට මිනිත්තු 18ක් ගන්න පුළුවන්. මොකද ඕල් ලෙවල් එක්සෑම් එකේදී රීඩින් ටයිම් එකක් වෙනවා. මිනිත්තු 15ක. ඔව්. මිනිත්තු 10ක රීඩින් ටයිම් එකක් තියෙනවා. ඒ නිසා කියවීමේ කාල සීමාවක් අපිට යම් කියවීම සඳහා ප්‍රයෝජනයට ගන්න පුළුවන් හින්දා මිනිත්තු 18ක් 17ක් ගන්න පුළුවන් උපරිම වශයෙන්. ගොඩක් විට ළමයි යන විදියට අගෝස්තු නෙවෙයි සැප්තැම්බර් වල වගේ ඉස්කෝලේ පටන් ගනිවි. යන විදියට. මේ මාසෙත් නෙමෙයි ලබන මාසෙත් නෙමෙයි සැප්තැම්බර් මාසේ වගේ පුළුවන් වෙයි වගේ තමයි දැනට නම් තියෙන්නේ. හැබැයි ඉතින් අර එක එක අලුත් කට්ටිය එන හින්දා ඒක වෙනස් වෙන්නත් පුළුවන්. මොකද දැන් දැනට අවුලක් නැතුව යන්නේ එයාපෝට් එක වහලා හින්දා පිටතින් එන කට්ටිය ඇතුළට එන්නේ නැති හින්දා දැනට අවුලක් නැහැ. නමුත් ඉතින් ඕක ප්‍රශ්නේ තියෙන්නේ එයාපෝට් එක නැවත ඇරියට පස්සේ තමයි. එතකොට මේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ගොඩක් විට මට හිතෙන විදිහට නම් අගෝස්තු මාසේ බැරි වෙයි ඉස්කෝල පටන් ගන්න. සැප්තැම්බර් මැද වගේ වෙනකොට පටන් ගන්න පුළුවන් වෙයි. එතකොට ඉස්කෝල පටන් අරන් සතියක් දෙකක් යනකොට පන්ති පටන් ගන්න අවසර දෙවි. එකපාරටම පටන් ගන්න දෙන එකක් නැති වෙයි. එහෙම වුණොත් සැප්තැම්බර් මාසයේ අවසානයේ වගේ වෙද්දි අපිට පන්ති කාමරවල පන්ති පටන් ගන්න පුළුවන් වෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ වෙනස් වෙන්නත් පුළුවන්. ඒ විදිහටම වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ ඊට කලින් නම් කරගන්න අමාරු වෙයි වගේ හිතෙන විදිහට. අපි ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. හරි එහෙමනම් අද වැඩි මම මෙතනින් නතර කරන්නම්. හෙට දවසේ තුල බලාපොරොත්තු වෙන්න ඉන්නවා අපේ එදා අවසානයේ නතර කරපු සූත්‍ර කොටස අවසන් කරගන්න. එතකොට වීජ ගණිතයේ සෙකන්ඩ් ටර්ම් එකේ වැඩ ටික අවසන් කරමු. හොඳයි බලමු සනූප කොච්චරක් දුරට ඕව ප්‍රායෝගික වෙයිද කියලා ඔය කියන විදිහට කරන්න පුළුවන් වෙයිද කියලා. එමත් හෙට රාත්‍රී 10ට පටන් ගන්නම්. මොකද ගොඩක් කට්ටියට රාත්‍රී 9 වෙනකම් පන්ති තියෙන හින්දා. හරිද හෙට අවුලක් නම් සෙන්සුරාදා පන්තියට සම්බන්ධ වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. හොඳයි එහෙනම් ඔක්කොමලට සුබ රාත්‍රියක්. හොඳයි පරිස්සමෙන් ඉන්න උත්සාහයක් කොහොමද?